බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මුදල්. කොපමණ තිබුණත් මදි මුදල්. මොන දේ කරත් කොහේ ගියත් මොන කල්පනාවෙන් හිටියත් යටිහිතේ තිබෙන ප්‍රධානම කල්පනාව තමයි තව ටිකක් මුදල් ලබා ගන්න කොහොමද කියලා. ඊට කලින් මම තව දෙයක් කියන්න ඕන මේ පසුගිය වැඩසටහන සඳහා මා දිරිමත් කරමින් කමෙන්ට් තැබූ ඒ වගේම විවිධ අන්තර්ජාල ක්‍රම හරහා ෂෙයා කළ ඔබ සැමට බොහොමත්ම පිං බොහොමත්ම ස්තුතියි. තවත් කෙනෙකුගේ දෙයක් අගය කිරීම ඒ වගේම ඒ තවත් කෙනෙකුට තමන් ලැබූ සතුට ලබා දෙන්න කාටවත් හැඟීමක් ඉන්නේ නැහෙනේ. ඉතින් ඒ ෂෙයා කිරීමෙන් තවත් කෙනෙකුට මා ලැබූ සතුට ලබා දිය යුතුයි. මේ හැඟීම තව කෙනෙකුට ලබා දිය යුතුයි කියන හැඟීම දැනුණ ඔබට විශේෂයෙන්ම ස්තුතියි. ඒ වගේම ඔවුන්ට තවත් දෙයක් කියන්න තිබෙනවා. ඔබ කලේ ලොකු උදව්වක් ලොකු පිනක් අන් අය වෙනුවෙන් මෙය ප්‍රසිද්ධ කිරීමෙන්. මොකද ඔබ කොච්චර හොඳයි කියලා මේ මට කිව්වට වැඩක් නැහෙනි. ලෝකෙ බිලියන ගණනාවක් ජනතාව ඉන්නවා. ඉතින් මේ ජනතාවට මේ යන්න නම් ඔවුන් ඒ දැනගත යුතුයි. මේ අදහස් ඔවුන් දැනගන්න නම් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔවුන් දැනගත යුතුයි. ඒ සඳහා ප්‍රධාන මාධ්‍ය තමයි අන්තර්ජාලය හරහා ෂෙයා කිරීම. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ සැමට. ඉතින් මුදල් ගැන කතා කරද්දී අපිට හිතන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ මුදල් කියන්නේ එක්තරා බලවේගයක් කියලා. මොකද මුදල් කියලා දෙයක් ඇත්තටම නැහැ. මුදල් කියන්නේ ශක්තියක්. ඒකයි බලවේගයක් කියලා කිව්වේ. අපේ ශක්තිය ගැන විද්‍යාවේදී කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? ශක්තිය කියන දේ සෑම විටම පරිවර්තනය වෙන දෙයක්. යම් දෙයකින් තව දෙයකට. දැන් ඔබ පරිගණකයක් ගත්තොත් මුදල් වලින් දැන් ඔබ ගාව ඒ මුදල තවත් නැහැනේ. දැන් තියෙන පරිගණකය. ඔබට ඒ පරිගණකය විකුණන්න පුළුවන් නේ. එය ඊළඟට පරිවර්තනය වෙනවා ඔබ කැමති වෙනත් උපකරණයකට. සමහර විට ගෙදරට ගන්න මේසයක් වෙන්න පුළුවන්. දැන් පරිගණකය සහ මේසය අතර කිසිම භෞතික සම්බන්ධයක් නැහැ. නමුත් ඒ ශක්තිය මුදල් කියන ශක්තිය මගින් ඒ වෙනස් ආකාරයට පෙරලෙනවා. නැත්තම් ඒ පරිගණකය හෝ මේසය විකුණා දැමීමෙන් ඇඳුමක් ගන්න පුළුවන්. දැන් අර මූලික මුදල නැහැ. එහෙත් මේ ශක්තිය පරිවර්තනය වෙන හැටි බලන්න. ඒක නිසා මේ මුදල් කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය ඔබ තුල වැඩි කර ගැනීමෙන්ම පමණයි මුදල් කියන දේ ඔබ වෙත ගලාගෙන එන්නේ. නැත්නම් අර ධනාත්මක චින්තනය කියලා, ඇට්‍රැක්ෂන් ලෝ කියලා මාත් ඔබට පවසපු ඒ වීඩියෝ හෝ ඒ දේශනා අහලා අන්තර්ජාලය වන තරම් තිබෙනවා. අනේ මට මුදල් ලැබේවා කියලා හිතුවට එහෙම මුදල් ඔබ වෙත එන්නේ නැහැ. එහෙමනම් මොනතරම් ලේසිද මේ ලෝකේ සියලු දෙනාටම පොහොසත් වන්න. ඒ බොහෝ වැඩසටහන් මා දැකලා තිබෙනවා පොත්පත්වලින් උකහාගත් කරුණු වලින් හෝ අන්තර්ජාලයේ යම් දේශනා මගින් ලබාගත් කරුණු වලින් මුදල් ලබා ගැනීම සඳහා අන්තර්ජාලයට එක් කරපු දේශනා. හැබැයි ඔවුන් ලස්සනට ඒ දේ පවසනවා. නමුත් එය යථාර්ථය නෙමෙයි. නමුත් ඔවුන්ගේ අදහස වෙනස් කරන්න යන්නත් හොඳ නැහැ. මොකද හරි දේ සහ වැරදි දේ කියලා දෙකක් මේ ලෝකේ හැම විටම තියෙනකොට වැරදි දේ නැත්තම් මිනිසුන්ට හරි දේ තේරුම් ගන්න බෑනේ. එදා දෙවිදත්තර නොහිටියා නම් බුදු කෙනෙක්ගේ අගය ඉවසීමේ ගුණය ඔබට මේ තරම් හොඳට දැනෙන්නේ නැහනේ. ඒ වගේම තමයි අනිත් ආගම්වලත් විරුද්ධවාදියා සිටපු නිසා තමයි සෑම විටම ඒ ආගමික නායකයාගේ ගුණය ඉස්මතු වෙන ආකාරය අපට හොඳට තේරුණේ. අපට තේරුණේ ගුණය කොහොමත් එසේමයි. නමුත් අපට තේරුම් ගන්න සෑම විට විරුද්ධවාදියෙක් සිටිය යුතුයි. ඉතින් මේ වැඩසටහන් වලට පවා ඔබ විරුද්ධ අදහස් හෝ යම්කිසි අදහසක් මේ මතයත් සමග එකක නොවේ නම් ඒව මට දැනුම් දෙන්න මාගේ ඊමේල් දුරකථන හෝ කමෙන්ට් මගින් අපට දැනුම් දෙන්න පුළුවන්. ඒ අනුව අපට නිසි පිළිතුරු ඒ සඳහා ලබා දෙන්න පුළුවන් මේ කියන දේවල් වල යම්කිසි ගැටලුවක් තිබෙනවා නම්.
මුදල් වල ශක්තිය, ඒ කියන්නේ ඔබට මුදල් ලබා ගැනීමේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා නැවතත් මම යනවා ඔබට අර 9 වෙනි වැඩසටහනදී කෘතගුණ සැලකීම සම්බන්ධ අදහසක් ප්‍රකාශ කළා. දවසට 10 බැගින් ලියන්න කියලා. ඔබ දැනුත් ඒවා ලියනවා කියලා මම හිතනවා. දවස් 35ක් තුල ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් කරන ආකාරය තමයි ඒ වැඩසටහනින් කියලා දුන්නේ. එතෙන්දිත් මේට කලින් මා පැහැදිලි කරා බුදු කෙනෙක් පවා බුදුණු ගමන් කරපු ප්‍රධානම දේ අංක 1 කෘතගුණ සැලකීම කියලා. ඇසිපිය නොහෙලා සතියක් සිටීම. Tamanට උදව් කළ ස්ථානයේ දෙස ඇසිපිය නොහෙලා සතියක් බලාගෙන සිට කෘතගුණ සැලකීම කරස් කියලා අපි හොඳට අහලා තියෙනවා. එතෙන්දි ඇත්තටම බුදුන් වහන්සේට ඔප්පු කරන්න ඕන වෙන්නේ නැත්තේ අපිට දැනුම් දෙන්න කෘතගුණ සැලකීමේ වැදගත්කම. ඔබට යම්කිසි විශාල උදව්වක් හෝ කුඩා උදව්වක්, උදව්ව කියන දේ ලොකු කුඩා කියලා දෙයක් නැහැනේ. ඒ ඔබට දැනන ආකාරයනේ. ඔබට යම්කිසි උදව්වක් හිත සැනසීමක්, උදව්වක් කියලා කියන්නේ ඔබේ සිත සැනසීමක් යම්කිසි කෙනෙක් කළා තිබෙනවා නම් යම්කිසි දවසක කවදාවත් ඔහු ඇය පිළිබඳ වැරදි හැඟීමක්, තරහ හැඟීමක්, දුෂ්ට හැඟීමක්, කෝක හැඟීමක් හිතට ගන්න එපා. වෛර කරන්න එපා. ඔහු ඇය ඔබට ගැළපෙන්නේ නැත්නම්, ඔබේ අදහස් සමග එකඟ නොවේ නම්, එහෙම කියන්නේ සමහරව ඉන්නවනේ ඕපදූප කියනවා, ලෝක වටේ යනවා, කියන දේ වෙනස් කරලා කියනවා, නමුත් උදව්වකුත් කරනවා. අන්න එහෙම පුද්ගලත් එක්ක ඉන්න බැහැනේ. එහෙනම් හොඳම දේ තමයි හදවතින්ම සුබපතලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙලා ඉන්න. නමුත් හිතේ තරහක් නම් හටගන්න එපා. ඒ ඔබට යම්කිසි උදව්වක් දුන්නු, එක මොහොතක් ඔබට කන්න දීපු, යම්කිසි දෙයක් ඔබට දීපු කෙනෙක් කෙරෙහි ඔබ මොහොතක් හෝ වෛරයක්, තරහක්, දුෂ්ට චේතනාවක්, පරිගැනීම් චේතනාවක් ඇති වුණොත් ඒක ඔබගේ දියුණුවට ඉතාමත්ම දරුණු ලෙස බලපානවා. ඉතාමත්ම දරුණු විදියට මේ දේශන එකින් එක ඔබ අහගෙන යනකොට මේ දරුණු බව කෙතරම්ද කියලා ඔබට දැනෙන්න පටන් ගනී. එහෙම වුණොත් ඔබට එක මොහොතක් හෝ හිත සනසපු කෙනෙකුට එක වචනයක් හෝ සිතුවිල්ලක් එරෙහිව නගන්නේ නැහැ. එක සිතුවිල්ලක්. මොකද සිතුවිල්ලනේ අපි රැගෙන යන්නේ ඉදිරියට. එක සිතුවිල්ලක්වත් දැනෙන්න අරින්න එපා. පුළුවන් නම් නෙමෙයි කොහොමත් ඈත් වෙන්න ඒ වගේ වැඩක් නැති මිනිස්සුන්ගේ. නමුත් අර දුෂ්ට චේතනාව නම් ඔබේ සිතේ පහළ වෙන්න අරින්නම එපා. එහෙම වුණොත් මේ වයසටන් අහලත් වැඩක් නැහැ. ඔබ දියුණු වෙන්න හිතාගෙන හිටියත් වැඩක් නැහැ. මුදල් ලබා ගන්න සිතාගෙන හිටියත් වැඩක් නැහැ. ඔබ කියාවි අපෝ එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා, ඕන තරම් ඉන්නවා. හරි දුෂ්ටයි වුණාට එයාට අරක තියෙනවා, මේක තියෙනවා, කුඩුකාරයෝ ඉන්නවා, උන් කුඩු විකුණනවා, මිනිස්සු අමාරුවේ දානවා. ඔබ හිතලා බලන්න. එහෙම නිකන් හරි හිතනවා නම් එහෙම කෙනෙක් ඔය කියන ඔය කුඩු වලින් ප්‍රසිද්ධ වුණු චණ්ඩියෙක් හෝ යම්කිසි මැරවරයෙක් කොපමණ කාලයක්ද ජීවත් වෙලා තියෙන්නේ? සතුටින් ඉඳලා තියෙනවද? සතුටින් කියලා මොකක්ද කියන්නේ? තනියම පාරේ බහලා කඩේකට ගිහිල්ලා, සුපර් මාකට් එකකට ගිහිල්ලා, බස් එකේ ගිහිල්ලා, Taman කැමති සංගීත සංදර්ශනයක් බලලා විනෝදෙන් තනියම ඉන්න පුළුවන්ද? බැහැනේ. මම කලින් වැඩසටහන කිව්වා වගේ ගාඩ් එකක් දාගෙන හොරෙන් හැංගි සමාජයට බය, රටට බය, පොලිසියට බය සමවිතම ජීවත් වීම මොනතරම් නිඳිතද? මොනතරම් අසහනකාරීද? ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ හිතේ නිදහස නැත්නම්. ඔබ සමහර කියාවි අප සල්ලි තිබුණා නම් කමන්නේ ඒ නිදහස එනවා කියලා. ඒ දැනෙන විදිය අර මුදල් නැති වුණාම සමහර දේවල් වලට එහෙම හිතෙනවා. සල්ලි තිබුණා නම් හිතේ නිදහස නැති වුණා කමන්නේ මොකක් හරි කරගන්න පුළුවන් කියලා. මේ දේ තේරෙන්නේ ඒ මට්ටමට ගියාම විතරයි. එතන හිර වුණාම විතරයි. ඒ නිසා පිළිගන්න බැරි නම් හිතට අමාරුවෙන් දාන්න ඕනේ නැහැ. නමුත් හිතන්න නිදහසත් මුදලුත් දෙකම ලබා ගත්තා නම් හොඳයි නේද කියලා හිතන්න. එච්චරයි මට ඕන. සිතේ නිදහසත් මුදලුත් දෙකම මට ඕන. මුදින් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ඕන.
කොපමණ මුදල් තිබුණත් වැඩක් නැහැනේ. ලෙඩක් වුණොත් ඒ මුදල් සියල්ලම වියදම් වෙනවා නම් ඒ හම්බ කර මුදල් පවත්වාගෙන යන්න බැරි නම් කිසිම වැඩක් නැහැනේ. එහෙනම් මේ සියල්ල සහිතව ඉතාම හොඳින් ජීවත් වීම තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා තමයි ඔබ මේ දේශන අහන්නේ වගේම මා මේ දේශන දෙන්නේ. එසේනම් මේ මුදල් සම්බන්ධව ඔබ සිතන gratitude ආකාරය, කෘතගුණ සැලකීමේ ආකාරය වෙනස් කරන්න ඕන. සමහර මට කියලා තියෙනවා මේ මට හිර වෙලා තියෙන නිකන් හිතට දැනෙනවා මේ කොයි බාහිර හිර වෙලා නිකන් ටැප් එකක් වහලා වගේ. මේ ඇරිය ගමන් මුදල් ලැබෙනවා වගේ තැනක් තියෙනවා හිතේ. කොයි බාහිර තැනක හිර වෙලා මට සියලු වාසනාව තියෙනවා, සියල්ල තියෙනවා. මොනවා හරි කොයි බාහිර තැනක තමයි මම හිර වෙලා ඉන්නේ කියලා. මට සමහරු කියලා තියෙනවා එහෙම. ඒ හිර වෙච්ච තැන හොයාගන්න බැරුව ඉන්නවා. අන්න ඒ හිර වුණ තැන තමයි මේ කියන්නේ යන්නේ. කෘතගුණ සැලකීමේ මදිකම. ඔබේ ආත්මාර්ථකාමීකම. දැන් වන තරහය ආවි තමන්ගේ ආත්මාර්ථකාමීකම ගැන තව කෙනෙක් කතා කරනකොට. මොකද බොහෝ අය තමන්ගේ වැරද්දක් හිතන්නවත් කැමති නැහැනේ. දේශනයක් දුන්නත් හිතන්නේ මේ තමන්ට කියන දෙයක් කියලා නෙමෙයි සමහරව අහගෙන ඉන්නේ. ඔය අහවලාට මේ ළඟ ඉන්න කෙනාට. එයාටම කියා ගන්න දෙයක්. නැත්තම් අන්නර අල්ලපු ගෙදර කෙනාට නියමයට ගැලපෙනවා මේ කියන එක. එයාගේ ගාව තමයි ඔබ තියෙන්නේ. මගේ ගාව නැහැ. එහෙම නෙමෙයි. මේ කාටවත් පෙන්නල වැඩක් නැහැ. මේ කියන දේවල් තමන් ගාව තියෙනව නම් තමන් වෙනස් කරගන්න. කාටවත් පෙන්නල වැඩක් නැහැ. ඒ දේ තමන් ගාව නැත්තම් සතුටු වෙන්න. එච්චරයි. හොඳ දේවල් තියෙනනම් තමන් සතුටු වෙන්න. ඒක කාටවත් කියන්න ඕනේ අහවලාගේ මෙහෙමයි, අහවලාගේ මෙහෙමයි කියලා. අනුන්ගේ දේවල්, අනුන්ගේ ගුණ හොයන්න යන්නත් එපා. වැඩකුත් නැහැ. අපිට එච්චර වෙලාවකුත් නැහැ. මොකද ඔබ එක්කෙනෙක්ගේ ගුණ හොයලා, අගුණ හොයලා එයාව හැදුව කියලා හිතමු. ඔබට හෙට තව කෙනෙක් හමු වෙයි. අනිද්දා තව කෙනෙක් හමු වෙයි. මේ රටේම ඉන්නවා මිලියන ගානක ජනතාව. ඔබට ඒ සියල්ල වෙනස් කරන්න බෑනේ. ඔන්න ඔහේ පාඩුවේ තමන් විතරක් වෙනස් කරගෙන ඉන්නකෝ. මොකද මට හොඳට අත්දැකීමක් තිබෙනවා. යම් කිසි දවසක මම පන්තියක උගන්වද්දී එක දවසක නෙවෙයි දවස් කිහිපයක් වෙච්ච දේවල් මම මේ කියන්නේ. යම් කරුණු මත යම් උදාහරණ ගන්නකොට අපි කියනවනේ මේ ඔය රූපේ කොච්චර ලස්සනට තියාගෙන හිටියත් යම් කිසි දවසක රැලි වැටෙනවා, ඇට පේන්න පටන් ගන්නවා, කොණ්ඩේ සුදු වෙනවා, කොණ්ඩේ යනවා. ඔය තියෙන මූණ නෙවෙයි, ඔය තියෙන ඇඟ නෙමෙයි කාලයක කියලා සාමාන්‍යයෙන් අපි දන්න දෙන්නේ. මෙහෙම කියනකොට සමහර අය ලස්සන වෙන්න බලන ගෑනු ළමයි කන් දෙකෙන් තද කරගෙන තිබෙනවා. අත් දෙක කන් දෙකට තියලා කන් දෙක හොඳටම තද කරගෙන කෑ ගහනවා. සර් ඕක නවත්තන්න කියන්න එපා කියලා වෙන සද්ද දානවා. මොකද අහගෙන ඉන්න බෑ. තමන් ඒ රූපෙට එච්චර කෑදරයි, එච්චර ආසයි. ඉතින් එහෙම අය ඒ රූපේ මොනවා හරි සුළු දෙයක් සිදු වුණත්, නගනයක් ආවත්, කුරුලාවක් ආවත්, හැම පොඩි වෙනසක් වුණත්, ඒ හැමදේම බල දුක් වෙවි ඉන්නේ. කවදාවත් සතුට වෙන්නේ නැහැ. කවදාවත් සතුට තමන්නග නැහැ. හිතන්නේ ඒක පවත්වාගෙන යන්න පුළුවන් කියලා. අවුරුද්ද 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් එක ක්‍රීම් ගගා එක දේවල් භාවිතා කර ඉඳීවි. නමුත් දුක විතරයි වැඩි වෙන්නේ. එතනින් එහා මං කියන දෙයක් නැහැනේ. ඒ අදාළ තැන්වලදී සමහර තැන්වලදී ඒව වෙනස් වෙනකොට දුක විතරයි. ඒ අල්ලා ගැනීම නිසා. ඒ කිව්වේ මේ ඇත්ත පිළිගන්න කැමති නැහැ කියන එක මම කිව්වේ. සත්‍ය අහන් ඉන්නවත් කැමති නැහැ. ඔය පඬිත කතා වැඩක් නැහැ. ඔය දේශන මට ඕනේ නැහැ. සත්‍ය එහාට දානවා. තමන් විශ්වාස කරන අසත්‍යයක් බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මිත්‍යාව කියලානේ. මේ මිත්‍යාවක් විශ්වාස කරගෙන ජීවත් වෙනවා. යම් කිසි දවසක අමාරු වැටුනම තමයි අනේ එදා අර මම අහපු කතාව ඇත්ත. එදා ඒක පිළිගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා කියන්නේ. මම පන්තිවල උගන්වපු සිසුන් බොහෝ දෙනෙක් වසර ගාණාවකට පස්සේ තමයි මට ඇවිල්ලා කියන්නේ සර් එදා කියපු කතාව හරි. එදා පිළිගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. ඕන තරම් ඉන්නවා එහෙම කියපු. තවමත් කියනවා. ඒක එහෙම කිව්ව කියලා මට කිසිම සතුටක් නැහැ. මම කියපු දේ හරි ගියන්නේ දැන් ඔබට හමුුණානේ කියලා එහෙම හැඟීමක් නැහැ. මම සතුට වෙන්නේ. ඒ කියන්නේ ගුරුවරයෙක් වශයෙන් මම සතුට වෙන්නේ එදා ඒ කියපු වෙලාවේ
ඒක ඒ විදිහටින් පිළි අරගෙන ක්‍රියාත්මක වුණා නම් තමයි සතුට වෙන්නේ. එහෙම නැත්නම් කොහොමවත් නරක වෙනවා කියලා දන්න නිසානේ එදා එහෙම කියලා තියෙන්නේ. ඉතින් නරකට වැටිලා ඒ කියපු දේ අනුව ජීවත් නොවි වෙනස් වෙලා පස්සේ ඇවිල්ලා ඒක ඇත්තයි කියලා කිව්වට අපිට ඒ කියන්නේ ගුරුවරුන්ට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ. අහන වෙලාවෙම ඒ ළමයා නැත්නම් අහන කෙනා වෙනස් වෙලා ජීවිතේ වෙනස් කරගෙන එදා ඉඳලා සතුටින් ඉන්න පටන් ගන්න නියම ක්‍රමේ භාවිතා කරන්න තමයි ඕනම ගුරුවරයෙක් සතුටටපත් වෙන්නේ. හොඳයි. මේ මුදල් සම්බන්ධව කෘතගුණ සැලකීම පවසන ආකාරය දැන් කියන්න. ඔබට කරන්ට් එක කියන්නේ විදුලිය නැතුව ඉන්න බෑනේ. දැන් උනත් දාඩිය දානවා නම් ෆෑන් එක දාගෙන නැති. නැත්තම් AC එක දාගෙන නැති. තිබෙනවා නම්. ඒ වගේම මේ විදුලිය නිසානේ ඔබ මේක සවන් දෙන්නේ charge කරපු දුරකථනයෙන් හෝ පරිගණක යන්ත්‍රයෙන් කරන්ට් එක නැත්නම් ඔබට මේක අහන්න බෑනේ. ඉතින් විදුලි බල්බයේ සිට ඔබ මේ කරන්ට් එකෙන් භාවිත කරන උපකරණ බොහොමයි. ඉතින් ගෙදර පුරා උපකරණ පුරවගෙන ඉන්නවා විදුලියෙන් භාවිත කරන. අරක මේක කියලා කියන දෙයක් නැහැනේ. අල්ලන තැන ෆ්ලග් පොයින්ට්. ඉතින් මේ සියල්ලෙන් කරන්ට් එක භාවිත කරලා ඔන්න මාසේ අන්තිමට බිල එනවා. බිල ආපු දවසට මේ බිලට බනිනවා. බොහෝ දෙනෙක් එහෙමනේ මේ අහන නැද්ද මං කියන්නේ. ඔන්න එදාට තමයි චෙක් කරන්නේ මේ මොකද්ද අපි වැඩිපුර පාවිච්චි කරලා තින්නේ. ඇයි මෙච්චර බිල ගිහිල්ලා තින්නේ. ඇයි මෙච්චර බිල ගිහිල්ලා තින්නේ. නමුත් මේ කරන්ට් එකෙන් ඔබ උපකරණ භාවිත කරද්දී ඒ සතුට මිසක් එන බිලක් ගැන හිතුවේ නෑනේ. ඒ වගේම තමයි වතුර. වතුර එක එක දේවල් වලට භාවිත කරනවනේ ගෙදර. කෑම හදන්න, බොන්න, ඒ වගේම මාළු ටැංකියක් තියෙනවා නම් ඒවට භාවිත කරන්න. මල් ගස් වලට දාන්න. තවත් එක එක දේවල් සඳහා වතුර ඕන. වතුර නැතුව ඉන්න බෑනේ. ඉතින් මේ වතුර හැම දෙයකටම භාවිත කරලා අනවශ්‍ය විදියට ටැප් කරලා පොඩ්ඩක් හිමිහිට ටැප් එක කරලා භාවිත කරන්න ඕන වෙලාවටත් ටැප් එක උඩරිම ඇරලා භාවිත කරලා වතුර අපතේ යවලා අන්තිමට වතුර බිල ආපු වෙලාවට බිලට බනිනවා. නැත්තම් ඒක භාවිත කරපු කෙනාට එදාට තමයි බනින්න පටන් ගන්න. මෙන්න මෙයා තමයි මේ ඔක්කොම කරේ කියලා. නමුත් එන් සතුට ඔබ අරගෙන ඉවරයි නාන වෙලාවට හොදන වෙලාවට බිල ආපු වෙලාවට විතරයි ඔබට මේ සම්බන්ධ තරහ යන්නේ. ඒ වගේම තමයි ඔය සැටලයිට් TV වර්ග කීපයක්ම තියෙනවනේ ලංකාවේ. ඉතින් මේව channel මාරු කර කර පිටරට දේවල් නැත්තම් රිවයින් කර කර ලස්සනට බලලා බිල ආපු වෙලාවට අම්මෝ මේකට ආපු බිල කියලා බනිනවා. ඒ වගේම සල්ලි හදිස්සියක් වුණාම ගෙදර තියෙන රත්තරන් බඩු ටික වෙන්න පුළුවන්, ඉඩමක් වෙන්න පුළුවන්, ඒ ප්ලෑන් එක වෙන්න පුළුවන් අරගෙන ගිහිල්ලා කොහම හරි උගස් තියලා සල්ලි ටික අරගෙන එනවා. ඒ සල්ලි ටික ගේන වෙලාවට ගෙදරට කෑම බීම චිකන් බුරියානි ඔක්කොමත් ගේනවා. අතේ සතයක් තිබුණේ නැහැ. අර රත්තරන් බවට උගස් තියලා ගෙදරට කෑම බීමත් පුරවගෙන ඉන්නේ අනවශ්‍ය කෑමත් එක්ක. ඊට පස්සේ ඉතින් ওই ටික බීදම් කරලා අදාළ බිල් ගෙවල මොනවා හරි කරලා අවසානයේ ඔකට පොලියක් එනවනේ ලොකු. ඔන්න පොලිය ආපු දවසට තමයි රත් වෙලා බැංකුවට බණින්නේ. ඒ වගේම මේ රජිනුත් දෙනවනේ සහන ඕනම රජයකින් සහන දෙනවා. වැඩි කරනවා, පාරවල් හදනවා. ඒ හොඳ ඔබ දැන් පාරේ යන්නේ වාහනයක යනවා නම් ඒ හොඳට හදපු පාරක ඊළඟට බෙහෙත් එන්නත් දෙනව ලෙඩ වුණාම ඉතින් රජෙ මේ වගේ ගොඩක් දේවල් කරගෙන යනවා. ඉතින් මේ සියල්ල ඔබ කිසි ගාණක් නැතුව ගන්නවා. අරගෙන ඉවර වෙලා බාණ්ඩයක බිලක වැට් බදු අර බදු මේ බදු කියලා වැදලා තිබුණම ඔන්න බනිනවා. අර බද්ද වැඩි කළා මේ බද්ද වැඩි කළා මේ මෙහෙම කියලා බනිනවා. අර සහන ටික ගන්න ඔබට හොඳයි. ඒ වගේම පාර ලයිට් ටික වැඩ කරනව නේද? නැත්තම් කළුවර යන්න බෑ රාමයට 9ට 10ට ගෙදර එනකොට පාර ලයිට් එක තියෙනකොට කොච්චර පහසුද? ඒ වගේම ඔය ඩෙන්ගු මර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙලා ඩෙන්ගු නැතුව ඉන්නකොට මොනතරම් හිතට සහනයක්ද? ඉතින් මේව කරන්නේ කොහෙන්ද? නගර සභාවේ. නගර සභාවට කොහෙන්ද සල්ලි? ඔබේ ගෙවන වරිපණම් වගේ බදු වලින් තමයි. ඉතින් වරිපණම් වගේ බද්දක් ආවට පස්සේ අවුරුද්දකට වතාවක් හරි මේ
නගර සභාවට ප්‍රාදේශ සභාවට යන්නත් කම්මැලි ඔබ ඒක ගෙවන්න. වාහන සම්බන්ධව ගත්තත් එහෙමයි. එයි වාහනයක් ගන්නවා ලස්සනට යනවා පාරේ ඒක හොදගෙන තෙල් ටික ගහගෙන කොහොම හරි යනවා. ඊට පස්සේ මාසයකට වතාවක් ඔයක ලීසින් කම්පැනියෙන් එනවා බිල. ලීසින් එකට බනිනවා. අපෝ මෙච්චර මේක තව කොච්චර කල් ගෙවගෙන ඉන්න තියෙනවද මේ කර්ම කිය. ඉන්ෂුරන්ස් එක එනකොටත් බනිනවා අවුරුද්දකට වතාවක්. අපෝ මෙච්චර ගාණක් කොහොමද ගෙවන්නේ? නමුත් හදිසි අනතුරක් වුණොත් ඔබගේ ආරක්ෂාව තියෙන්නේ ඔබ ගැලවිලි ඉන්නේ මේ ඉන්ෂුරන්ස් එක නිසා කියලා ඔබ හිතන්නේ නැහැ වෙලාවට. වැදගත්ම දේ තමයි ඔය බඩු මල්ලක් අරගෙන යනවනේ සීනිකුල එකක් ගේන්න සුපර් මාකට් එකට. ඔය කීල්ස් ෆුඩ් සිටි ආර්පිකෝ වගේ ලොකු සුපර් මාකට් එකට ඔබ ගියාම දැන් ඔය ගේන්න ගියපු සීනිකුල එක විතරද ගේන්නේ? දැන් ඔන්න රවුම දානවා. අර කඩුයි මේ කඩුයි මේ කොණ්ඩේ කට්ටක් ඕන. පෑනක් ඕන. ඊළඟට මේ දැන් අපේ ගෙදර තියෙන අහවල් දීවර වෙන්න ගිහිල්ලා ඒක නිසා මේක ගන්න ඕන. ඔහොම හිත අන්තිමට ලොකු බඩු මල්ල පුරවගෙන බලනකොට රුපියල් 150 සීනි කිලෝ එක වෙනුව විතරක් නෙමෙයි දහස් ගානක බඩු මල්ලක් උස්සගෙන තමයි ගෙදර එන්නේ. ඉතින් බිල එන වෙලාවට බලිනවා අපරාධ මෙච්චර ගත්තේ මේ බිල මෙච්චර වැඩි. එහෙම කියලා. නමුත් ඉස්සරහ කඩේට ගිහිල්ලා සීනි කිලෝ එක අරගෙන එනවා වගේ නෙවෙයි. අර මම කියපු සුපර් මාකට් එකට ගියාම දකින ඔක්කොම ගන්නවා. අරගෙන ලොකු බිලක් දාගෙන බැන එනවා. මේ කියපු දේවල් සියල්ලම හෝ මේන් කීපයක් හෝ ඔබ කරනව නේද? මේ බණින එක ගැන මම කියන්නේ. එහෙනම් මේ බණින එක වහාම ඉල්ලාස් කරගන්න. මොකද ඔබ බැන්නේ විදුලි බිලට නෙමෙයි. විදුලියට මුදල් වලට. ඔබ බැන්නේ ජල බිලට නෙමෙයි. ජලයට මුදල් වලට. සැටලයිට් ටීවී එකට එන බිලට ඔබ බැන්නට ඔබ බැනලා තියෙන්නේ බිලට නෙමෙයි. රන් බඩු උකස් කරලා එන පොලියට බැන්නට ඔබ බැනලා තියෙන්නේ ඒ පොලියට නෙමෙයි. රජෙන් දෙන සහන වලට ඔබ බනින්නේ නැහනේ. වැට් එකට නේ ඔබ බනින්නේ. ඒ වුණාට ඔබ බැනලා තියෙන්නේ මොනවටද? ඒ රජෙන් දෙන සහන වලට. සුපර් මාකට් එකෙන් ඔබ බටු එක ගේනකොට බිලට හිත නරක කරගන්නවනේ. එතකොට හිත නරක කරගත්තේ කොහොමද ගැනද? ඔබ අර ආදරෙන් එකතු කරපු බඩු ටිකට. දැන් හිතලා බලන්න මේ විශ්ව නීතිය අනුව ඔබ බනින දෙයක් අනිත් පැත්තට ඔබට ආදරය කරයිද? ඔබ කෙනෙකුට බනිනවා හිතේ තරහක් තිබෙනවා චෝදනා කරනවා ඔහු ඇය අනිත් පැත්තට ඔබට ආදරය කරයිද වෙනද වගේ? ඒක වෙන්නම බෑනේ. වෙන්නම බෑ. එහෙම වුණත් ඒක බොරුවක්නේ. අන්න ඒ වගේම තමයි මේ හැම දෙයකටම ශක්තියක් තිබෙනවනේ. එහෙනම් මේ දේවල් වලට බැන්නොත් විවේචනය කරොත් අනිත් පැත්තට ඔබට හරිම දේ සාධාරණ විදිහට ලැබෙන්නේ නැහැ. ඔබේ හිතට සනීපෙකුත් නැහැ. අපි මෙහෙම හිතමු. ඔය සැටලයිට් ටීවී එකට සමහර ඔය දිනපතා කැපෙන විදිහට ගත්තම දවසට ගෙවන්නේ රුපියල් 5 රුපියල් 10 වගේ ගාණක් වෙන්න පුළුවන්. ඒක පොඩිද ලොකුද කියලා තීරණය වෙන්නේ ඔබගේ ආදායම අනුවනේ. රුපියල් 5ක් 10ක් 8ක් ඔය වගේ මුදලක් තිබෙනවා. ඔය සැටලයිට් ටීවී සමහර ආයතන වලින් ප්‍රීපෙයිඩ් ක්‍රමයට ගනිද්දී. ඔබ ඒක ගෙවන්නත් මැලි වෙනවා. නමුත් හිතලා බලන්න ඔය ආයතනයේ කී දෙනෙක් සේවකයන් වැඩ කරනවද? 100 ගණනක් සේවකයන් වැඩ කරනව නේද? ඔවුන්ට දහස් ගණනක පඩියක් වැටුපක් ගෙවලා ඔවුන් ජීවිත ආරක්ෂා කරමින් තමන්ගේ ගෙදර අම්මා තාත්තා බලා ගන්නවා, ලෙඩ්ඩු බලා ගන්නවා, බෙහෙත් ටික ගෙනියනවා, කන්න බොන්න ගෙනියනවා, දරුවා ඉස්කෝලේට යවනවා, ක්ලාස් ෆීස් ගෙවනවා. ඉතින් ඔය වගේ බොහෝ වැඩ කරන්නේ අර ඔබ ගෙවන රුපියල් 10න් නේද? මම මේ ගත්තේ සුළුම දෙයක්. මොකද අත්‍යවශ්‍ය නොවන බිලක් ගැන කතා කළා මම මේ කිව්වේ. මොකද සැටලයිට් ටීවී එකක් නැතුව ඉන්න පුළුවන් නේ. විදුලිය නැතුව ඉන්න බෑනේ. එහෙනම් ඒ වගේම තමයි විදුලිය ජලය ඔබ උකස් කරපු ආයතනෙන් බඩු ගේන කොට එතන වැඩ කරන සේවක සේවිකාවන් ඔවුන් ජීවත් වෙන්නේ ඔබ ඔය ගෙවන පොලි වගේ ක්‍රම නිසා තමයි ඔවුන් ජීවත් වෙන්නේ.
ලීසින් ගෙවුවේ නැත්නම් ඒ ආයතන වහලා දාන්න වෙනවනේ. ඒ ආයතනේ පැවැත්ම තියෙන එතන. එහෙනම් මේ රටේ සේවකයන් දහස් ගණනක් වැටුප් ලබන්නේ ඔබ ඔය ගෙවන ඒ මුදලින්. ඒ වගේ මුදල් බොහොම එකතු වුණාම උන්ට කොහොම හරි පඩිය ගෙවලා ආයතනෙත් නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඔබ අනිත් පැත්තට හිතන්න හැම විටම පවතින දෙයට වඩා වෙනස් දෙයක් හිතුව මිනිස්සු තමයි මේ ලෝකේ ජයග්‍රහණය කරේ. පවතින දෙයට යටත් වෙලා ඒ පැත්තටම ගමන් කරපු අය තමයි හැමදාම පාලකයන් අතින් පාලනය වුණේ. අනිත් මිනිස්සු රැකියාවක් කරනවා කියලා මාත් රැකියාවක් කරන්න ඕන කියලා හිතුව මිනිස්සු හැමදාම රටට යටත්ව සේවකයන් ලෙස රජයන් වලට යටත්ව පාලනය වෙනවා. ඒත් රැකියාවල් දෙන්න ඕන කියලා හිතලා වෙනස් විදිහට වැඩ කරව මිනිස්සු රැකියාවල් කරේ නැහැ. උන්ට මුදල් ලැබුණා. උන්ටත් වඩා වෙනස් විදිහට හිතව මිනිසුන්ට හැමදාම ලැබුණා. සනසීමක් ලැබුණා, සතුටක් ලැබුණා, නිදහසක් ලැබුණා, මුදලුත් ලැබුණා. දැන් මේක කිව්ව කියලා මේ ලෝකෙ වෙනස් කරන්න බෑනේ. දැන් මම මෙහෙම කිව්වම ඔබ හිතාවේ එහෙනම් මේ දේශනය අහලා හැමදාම මම කියන මේ කතාව. රටේ ඔක්කොම මිනිස්සුන්ට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. කර්ම බලපෑම් තියෙනවා. හැම කෙනෙම ගෙනාපු දෙයක් තියෙනවා. මේක අහන්න ලැබෙන්නේ මේක අහලා ජීවිතේ වෙනස් කරන්න තරම් වාසනාව තියෙන අයට විතරයි. ඒකයි මේ විවස්ලා අඩු. මේ ලෝකේ ඉන්න සියලු දෙනාට මේක අහන්න පුළුවන් නම් සිංහල භාෂාව කතා කරන සියලු දෙනා මේක අහනවා නම් ඒක වෙන්න බෑනේ. මොකද මේ රටේ ඉන්න සියලු දෙනා වෙනස් වෙන්න දිනු වෙන්න ලැබලා නැහැනේ. උදේ 5ට ගිහිල්ලා රෑ 10ට ගෙදර වැඩ ඇරලා ඇවිල්ලා වැඩ කරන කොටසක් මේ රටේ ඉන්නවා. ඒ වුන් ලැබපු හැටි අපිට ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඒ කවුරු හරි මේ වැඩසටහන හැවුවොත් ඕන් වෙනස් වෙයි. මොකද ඒගොල්ලෝ කරපු කර්ම අවසන් කළා. දැන් නියම තැනට ආපු නිසා වෙනස් වෙන තැනට ආපු නිසා. ඒ නිසා මේ වැඩසටහන අහන්නේ වෙනස් වෙන්න ලැබලා තියෙන අය. නැතුව ඔබ හැමතිස්සෙම තමන් ගැන හිතන මිසක් වෙනස් වීමේදී තමන් ගැන හිතන මිසක් අනිත් මිනිස්සු වෙනස් කරන්න යන්න එපා. ඒක ඔවුන් ඒවට ක්‍රම හොයාගනි. ඔබට තියෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔවුන් දැනුවත් කිරීම පමණයි. ඉතින් එහා වෙනස් වීමක් ගැන වෙනස් වෙනකම් බලා සිටීමක් ගැන ඔබට අයිතියක් නැහැ. එදා දෙවිදත්තර වෙනස් වෙනකම් බුදුන් වහන්සේ බලන් හිටියේ නෑනේ. අපායටම ගියානේ. එතනින්ම තේරෙනව නේද අපිට වෙනස් කරන්න බෑ කියලා. ඒ වගේම දුෂ්ටය දරුණු අය අර අඟුලිමාල 999ක් මරලත් වෙනස් වුණානේ. ඒ වගේ මේ දුෂ්ටයි දරුණුයි කියලා අපිට හිතන්න බෑ එයාලා හැමදාම එහෙමදී කියලා. ඒ නිසා මිනිස්සු කොන් කරන්න එපා. තමන් විතරක් ගැන හිතන්න. වෙනස් වීමදී තමන් හැදෙන්න. අනිත් අය ගැන හිතලා අනිත් අය වෙනස් කරන්න ගිහිල්ලා තමන්ගේ ඒ වෙනස් වෙන්න තියෙන කාලේ නැස්ති කරගන්න එපා. දැන් ඔබට දෙන අභ්‍යාසයටයි එන්නේ අද. හැබැයි මේ අභ්‍යාසය කරද්දී දැන් ඔබට 3ක් තිබෙනවා කරන්න දවසකට. මොකක්ද එක? අර කලින් වැඩසටහන කිව්ව විදිහට දවසකට ඍතුගුණ සැලකීම් 10ක් ලියන්න ඕන. දවස් 35 යනකම් 10 බැගින් ලියන්න එදා ඒ කියපු විදිහට. ඒ කියපු විදිහට ෆෝම් එක පුරවන්න. දෙක තමයි පසුගිය වැඩසටහන කියපු ආකාරයට ඔබේ අමරණීයත්වය සිහි කරන්න. ඔබ කවදාවත් මරණ කෙනෙක් නෙමෙයිනේ. ඔබ අමරණීයයි. කලින් වැඩසටහනේ ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් කරා. ඔබේ සිත ගැන ඔබෙන් එළියට ගිහිල්ලා විනාඩි කිහිපයක් උදේ හවස භාවනාවක් වගේ මෙනෙහි කරන්න. 3 තමයි දැන් මේ අද ඔබට දෙන අභ්‍යාසය. මීට කලින් ඔබ බිල් වීසි කරා නේද? ඔබ යම්කිසි බඩු භාණ්ඩයක් ගත්තම නැත්නම් බිලක් ගෙව්වම ඒ බිල සමහරලාට මේ ගෙව් බිල් නම් එකතු කරනවා පස්සේ ඕන වෙයි කියලා. නැතුව බඩු භාණ්ඩ ගත්ත බිල් සුපර් මාකට් වල බිල් තියාගත්තේ නෑ නේද? මීට පස්සේ හැම බිලක්ම තියාගන්න. කිසිම බිලක් වීසි කරන්න එපා. ගෙදර ගේන්න. ගෙනල්ලා අනිත් අය නිදා ගන්නකන් ඉඳලා හරි කවුරුත් නැති වෙලාවට ලයිට් එකක් දාගෙන පැත්තකට යන්නේ බිල් ටික අරගෙන හැමදාම හැමදාම කරන තවත් අභ්‍යාසයක්. හැබැයි මුල දවසේ නම් ගොඩක් එකතු වෙලා ඇති පරණ බිල් ටික ගෙදර තියෙන ඒවා තියෙන තැන් වලින් තැන් එකතු කරගන්න. මේ වැඩසටහන අහලා එකතු කරගෙන අදම පටන් ගන්න මේ වැඩේ. කල් දාන්නේ නැහැ. අදම පටන් ගන්න ඕන. කිසි දෙයක් කල් දාන්නේ නැහැ අපි ජීවිතේ. අද කළ දේ අදම කරන එච්චරයි. අපි මේ මොහොතේ විතරනේ ජීවත් වෙන්නේ.
අපිට අතීතයක් නැහැ අනාගතයක් නැහැ. වර්තමානයේ තමයි සතුටින් ඉන්නේ. මේ මොහොත තමයි සතුටින් ඉන්නේ. ඊතා විනාඩි 10කින් ඒ මොහොත වර්තමානය. එතකොට ඒ වෙලාවේ සතුට වෙන හැටි ඒ වෙලාවේ තීරණය කරමු. මේ දැන් හිතන්න එපා තා විනාඩි 10කින් සතුට වෙන හැටි. හරිනේ? එහෙනම් දැන් කළ යුතු දැන් කරන්න ඕන. කල් දැමීම් නැහැ. කම්මැලිකම් නැහැ. තීන මිද්දේ කියන්නේ කම්මැලිකම. පවක් කියලා බුදුන් වහන්සේ කියලා තියෙනවා. ඒ වගේ පව්කාරය මේක අහනවා කියලා මම හිතන්නේ නැහැ. දිනු වෙන්න ඕන, කැප වෙලා වැඩ කරන, කොහොම හරි මම ඉස්සරහට යන්න ඕන, කොහොම හරි මුදල් හම්බ කරනවා, සතුටින් ඉන්නවා, කවුරු මොනවා කිව්වත් මම ඉස්සරහට යනවා, මම දිනු වෙනවා කියලා හැඟීමෙන් ඒ සඳහා කැප වෙන අය පමණයි මේ වැඩසටහන අහන්නේ. නැත්තම් මේ කාලය ඩේටා නාස්ති කරගෙන නාස්ති වෙන්නේ ඔබ මේක හරියට නොකළොත්නේ. කැප කරගෙන ඩේටා කැප කරගෙන මේ අහන්නේ වෙනස් වෙන්න, දිනු වෙන්න. 100ක් සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්න මිසක් මිත්‍යාවක් එල්ලිලා නිකන් අනේක මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්න නෙමෙයිනේ. මේ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. මේවට අභ්‍යාස තියෙනවා. ඔබ කරන්න ඕන. ශරීරයට අභ්‍යාස දුන්නොත් විතරයි ඔබේ ශරීරය නිරෝගී පවතින ක්‍රීම් වලින් නෙමෙයි. අන්න ඒ වගේම මේකත් ඔබ කරන්න ඕන. මේ සියලු අභ්‍යාස කරන්න ඕන. මනස තමයි සියලට මූලික වෙන්නේ. මනස තමයි සියල්ල ඇදලා ගන්නේ. මනස තමයි ඇට්‍රැක්ෂන් ලෝ භාවිතා කරන්නේ. එහෙනම් මේ මනසට කියලා සියල්ල ඇදව ගන්න ඔබට මේ අභ්‍යාස ප්‍රගුණ කරවන්නේ නැතුව නිකන් අර නීතිය මේ නීතිය තියෙනවා ভাইබ්‍රේෂන් ලෝ ඇට්‍රැක්ෂන් ලෝ තියෙනවා කියලා නිකන් හිතුවට වීඩියෝ එකක් බලුවට අනේ මට මුදල් ලැබේවා අද මට මුදල් ලැබෙනවා කී හිතුවට ඔය තියෙන අන්තර්ජාල වීඩියෝ බලුවට කවුරුවත් දිනු වෙන්නේ නැහැ. ඒ වීඩියෝ හදපුන් දිනු වෙනවා. ඒක විතරක් මතක තබා ගන්න. එහෙනම් දැන් මේ තැනට යන්නේ කොහොමද? ඔබ ගන්නේ මොන බිල්ලද? හරි. අපි බලමු සුපර් මාකට් එකක බිලක් අරගෙන. දැන් බිල දැක්කමත් දුකයි නේද? සමහරවිට දුකයි. අපරාධ මෙච්චර ගාණක් වේදන් කරේ මේ බඩු ටික මොකටද මං ගෙනාවේ? දැන් ඇත්තෙත් නැහැ නේ බඩු ටික කියලා. එහෙම හිතන්න බෑ හොඳද? ඔබේ බඩු වලින් සතුටු නානේ. ඒ වගේම ඔබ ඒ බඩු මල්ල ගත්තු නිසා තමයි ඒ ආයතනයේ සේවක ජීවත් වුනේ. අන්න ඒ පැත්ත හිතන්න හරි සතුටුයි එතකොට හිතට. ඔබ ගෙවන පොඩි මුදලින් ඒගොල්ලෝ දහස් ගණනක් පඩි ගන්නවා. තව කෙනෙක් රැකියාවක් ගන්නවා කියලා කියන්නේ මොනතරම් පිනක්ද? එයා තමන්ගේ දෙමව්පිය ජීවත් කරනවා ලෙඩට බෙහෙත් ගන්නවා ඊළඟට දෙමව්පියන්ට ලෙඩ වුණාම බෙහෙත් ගෙනියනවා දරුවන්ට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඊළඟට දාන දෙනවා සාංගික දාන දෙනවා ඔය වගේ දේවල් කරනවා. ඉතින් මේ සියල්ල කරන්නේ අර ගන්න වැටුපෙන්නේ. ඉතින් ඔබ ගෙවන මේ පොඩි බිලින්නේ ඔවුන් ජීවත් වෙන්නේ මොනතරම් සතුටක්ද? හිතන්න කොයි විදියට සාම්ප්‍රදායික විදියට හිතන්නේ නැතුව. එහෙනම් මේ බිල අරගෙන ඔබ මේ බඩු භාණ්ඩ ටික ගත්තේ ඔබට මුදල් තිබුණු නිසානේ. කාඩ් එකෙන් ගෙවුවත් ඒ මුදල්නේ. එහෙනම් ඔබ ඒ බලයට එනර්ජි එකට ශක්තියට ස්තුති කරන්න ඕන. ඒ බිල අරගෙන ඔබ පෑන් අරගෙන ලියන්න thank you money කියලා. බොහොම ස්තුතියි මුදල් කියලා සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් ලිව්වොත් ලේසි මම හිතන්නේ. thank you money. දැන් සමහර ලියයි thank you money. එහෙම බෑ. feeling එන්න ඕන gratitude feeling. කෘතගුණ සැලකීමේ හැඟීම හදවතට ආවේ නැත්තම් මේ වැඩේ නම් වැඩක් නෑ. ඔබට එහෙනම් මේ බලය ඔබේ හදවතට ජනිත වෙන්නේ ඇට්‍රැක්ෂන් ලෝ වැඩ කරන්නේ. මුල වැඩසටහන ඉඳලා මම කියන්නේ ෆීලිං එක මත තමයි ඇට්‍රැක්ෂන් ලෝ වැඩ කරන්නේ. ෆීලිං එක මත. හැම තිස්සෙම මේ කියන වැඩසටහන් වලදී ෆීලිං එකෙන් අහගෙන ඉන්න, ෆීලිං එකෙන් ක්‍රියා කරන්න, ෆීලිං එකෙන් අභ්‍යාස කරන්න. අර කෘතගුණ සැලකීමේ 10ම ලියද්දිත් නැවත කියවද්දිත් ෆීලිං එකෙන්ම කියවන්න, ෆීලිං එකෙන්ම ලියන්න. මුදල් ගැන හිතාදර භක්තියක් ආදරයක් ඇති කරගෙන thank you money. බොහොම ස්තුතියි මුදල් කියන හැඟීමෙන් ලියන්න. ඒ වගේම මුදල් වලට ස්තුති කරන ගමන් අර ඔක්කොටම thanks එකකුත් බිලේ තව තැනක ලියන්න ඉඩ තියෙන තැනක thank you for the service. මොකද ඔබට ඒ සුපර් මාකට් එකෙන් ඒ ආයතනයෙන් ඒ කඩෙන් දීපු සර්විස් එක නිසා තමයි ඔබ බඩු භාණ්ඩ ටික ඔබේ සතුට සඳහා රැගෙන ආවේ. මොකද සර්විස් එක කියන්නේ තේරෙන්නේ නැත්නම් හිතා ගන්න. ඔබට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික එතෙන්ට ගෙනල්ලා ඒගොල්ලෝ මුදල් යට කරගෙන කෝටි ගණන් මුදල් යට කරගෙන හිටියේ ඔබ එනකන්. ඔවුන් ඒ බඩු භාණ්ඩ ටික ගෙනාවේ නැත්නම්
ඔබට ඒක ගේන්න හම්බෙන්නේ නැහැ නේ. ඔබ දුර පළාතක නම් ඉන්නේ. ඔබේ ළඟ තියෙන කඩේට ගියාම ඒ භාණ්ඩ ගන්න බැරුණා නම් සමහරට යන්න වෙන්නේ කොළඹට. ඒ වගේ සිය ගුණයක් මුදල් නාස්ති කරගෙන කාලයත් නාස්ති කරගෙනයි ඔබට ඒ භාණ්ඩ ගේන්න වෙන්නේ. නමුත් ඔබේ ළඟටම වුන් ගෙනල්ලා ඔබ වෙනුවෙන් ඒක අරන් තියාගෙන හිටියා. අන්න ඒක තමයි සර්විස් එක. කෘතගුණ සලකන්න හදවතින් දැනෙන්න අරින්න ඔවුන් සම්බන්ධව ඒ ග්‍රැටිටියුඩ් ෆීලිං එක. මම මේ ගෙවන මුදල නිසා වුන් ජීවත් වේවා කියලා. ඔවුන්ට තව තවත් හරියන්න කියලා. වෛරයක් තරහක් ඇති වෙන්න එපා. ඒ කඩේ මුදලාලිත් එක්ක හෝ විකුණුප කෙනා ගැන යම් කිසි ප්‍රශ්නයක් වුණත් අනේ. ඒක ඔවුන්ගේ රැකියාවනේ. හැමතිස්සෙම ඕනම කඩේකින් බලන්නේ තමන් වැඩිපුර කීයක් හම්බ කරගන්න. කීයක් හෝ හම්බ කරගන්නනේ වැඩිපුර බලන්නේ. ඕනම ව්‍යාපාරික හැටිනේ. ඉතින් එතෙන්දි සුළු බහින් බස් වීම සමහරලාට වෙන්න පුළුවන්. හිතන ඔක්කඩ වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒ ව්‍යාපාර හැටි මේ ඔබේ හැටි. අපි බලන්නේ බඩුව අඩුවෙන් ගන්න. ව්‍යාපාරේ බලන්නේ බඩුව වැඩියෙන් විකුණ ගන්න. ඒක සාමාන්‍යයිනේ. ඒකේ කියලා හිතේ තරහක් තියාගන්න එපා. මොකද සාමාන්‍ය කඩේක වඩා සුපර් මාකට් එකක සාමාන්‍ය බඩු සමහර ඒවාල් ගණන් වැඩි. මම දැක නෝල් බෝලයක් ට්වින්ස් නෝල් බෝලයක් රුපියල් 50ට තියෙනවා නම් කඩේ එක්තරා සුපර් මාකට් එකක රුපියල් 200යි ඒකමයි. ඉතින් ඒක නිසා එහෙම වුණා කියලා ඒගොල්ලොත් එක තරහ යන්න එපා. ඔබට අවශ්‍ය නැත්නම් එතනින් ගන්න එපා. ඒගොල්ලන්ට මුකුත් කියලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා එහෙම අමනාප සිත් නැතුව අවංකවම ඔබ බඩු බාන්න ගත්තු ආයතනයට ස්තුතියි කරන්න. Thank you for the service. තුන් පාරක් මේ ස්තුතියි කරන්න ඕන. දැන් ඒ බිල අයින් කරන්න. දැන් ඔබ ගන්නේ විදුලි බිල නම් විදුලි බිලේ බය නැතුව ගෙවපු බිලේ ලියන්න. ගෙවල ඉවරයිනේ. paid paid ගෙවල ඉවරයි. ගෙව ඇත. ලියලා thank you money. තවත් තැනක thank you for the service. මුදල් වලට හෘදයාංගම සතුටින් කෘතගුණ සලකන්න. ගෙවල අවසාන නිසා හරිම සතුටු වෙන්නේ හිතට. ඒ වගේම උන් ලබා දුන්නු සේවාව නිසා ඔබ කොච්චර දේවල් කරගත්තද පසුගිය මාසේ කරන්ට් එකෙන්. ඉතින් එකින් එක සිහි කරන්නත් වෙලාවක් නැහැ තරම් ඔබ වැඩ කරගත්ත කරන්ට් එකෙන්. ඉතින් මේ සර්විස් එකට මොන තරම් කෘතගුණ සලකන්න ඕනද? පොඩ්ඩක්වත් අනේ වෛරයක් ඇති කරගන්න එපා, තරහක් ඇති කරගන්න එපා. හදවත පුරා නැගින සතුටින් තෑන්ක්ස් කරන්න විදුලියට. ඒ සර්විස් එකට. ඊළඟට තව බිලක් ගන්න. ඕනම බිලක් අරගෙන thank you money. ගෙවලා නම් තියෙන්නේ paid කියලා ලියන්න. thank you money. paid. thank you for the service. එහෙම ලියන්න. ඔබට ගෙවා ගන්න බැරි බිල් තියෙනව නේද මේ වෙනකොට? පොඩ්ඩක් හිර වෙලා නම් තරහ ගන්න එපා. බිලක් එනකොට තරහ ගන්න එපා. එහෙම වුණොත් ඔබ තවත් හිර වෙනවා. බිල දකින්නකොටම සතුටු වෙන්න. වෙනස් කරන්න හිතන හැටි වෙනස් කරන්න ඕනේ. දැන් කරන්න දෙයක් නැහැ. මේව ඇහුවනම් වෙනස් කරන්න ඕනේ. බිල දකින්නකොටම සතුටු වෙන්න. මම මේ ලබාගත් සර්විස් එකට නේද මේ බිල ආවේ. බොහොම ස්තුතියි මම මේ බිලත් ගෙවනවා කියලා. ඔබ පැන්සලෙන් තාම ගෙවල ඉවර නැත්නම් ඒ බිලේ හිතින් හිතා ගන්න S2 වහගෙන මවා ගන්න. ඔබේ බිල ගෙවල ඉවරයි කියලා. S2 වහගෙන මවාගෙන paid කියලා පැන්සලෙන් ලියලා thank you money. thank you for the service කියලා ලියන්න. ඒක වෙනම තැනක අරන් තියන්න. හිතේ මවා ගන්නේ බිල ගෙවල ඉවරයි කියලා. ඔබට අනිවාර්යයෙන්ම මුදල් ලැබෙනවා. ඒක මැජික් එකක්. 100% ප්‍රත්‍යක්ෂ 100% අද්දුටු මැජික් එකක්. ඔබේ හැඟීම තමයි ඔබට මුදල් කොහෙන් හරි ගලවගෙන එන්න සලස්වන්නේ. හැඟීම ඒ මුදල් සඳහා ඔබට හදවතේ දැනෙන gratitude feeling එකත් ඒ සර්විස් එක ඔවුන් ලබා දුන්නු සර්විස් එක සම්බන්ධව ඔබේ හදවතේ දැනෙන හැඟීමත් එකතු වුණාමයි ඔබට මේ මුදල් ගලාගෙන එන්නේ කොහොම හරි එනවා. අනිවාර්යයෙන්ම ඔබට මේ බිල ගෙවන්න අනිවාර්යයෙන්ම මුදල් ලැබෙනවා. කොහෙන් හරි ලැබෙනවා. කොහොම හරි ලැබෙනවා. විශ්වාස කරන්න 100% සත්‍යයි. සැක තිබුණොත් ඉවරයි. සැකයක් තිබුණොත් නම් වැඩක් නැහැ. එහෙනම් ඉතින් නොකර ඉන්න ඕනේ. සැක තියාගන්න එපා. මේ කියපු කිසිම වචනයක් සම්බන්ධව කිසිම දෙයක් සම්බන්ධව සැක තියාගන්න එපා. මේ වාද්‍යුට ප්‍රත්‍යක්ෂ ස්ථිර දේවල්. මා බොහෝ කලක් දේශන නොදුන්නේයි කියලා කමෙන්ට් තිබුණා මම දැක්ක කීපයක්ම මට මැසේජ් පවා ආවා.
මම උන්ට කියන්නේ මෙහෙමයි. මේ ඊළඟට උගන්වන්න යන දේවල් එක දිගට මේ කරගෙන යන පාඩම් මාලාව සම්බන්ධව යම්කිසි පරීක්ෂණ ටිකක් කරන්න තිබුණා. මම සතුටින් හිටියා. ඒ පරීක්ෂණ නිරත වුණා. දැන් සියල්ල ප්‍රත්‍යක්ෂ නිගමන සහිත පරීක්ෂණයි මේ ඔබට කියන්නේ. ඒ සියල්ල ඔප්පු විහමාරයි. මේ සියල්ල සත්‍ය. දැන් ඒ පරීක්ෂණ අවසానයි. කියන්න බොහෝ කතා තියෙනවා. අපි ඉදිරියේදී කතාත් එක හමු වෙමු. එහෙනම් අද සිට ඔබට ලැබෙන මේ තුන්වෙනි අභ්‍යාසය මුදල් ලබාගෙන එන මැජික් එක දැන් පටන් ගන්න. එහෙනම් සුවදායක සුවබර දවසක්. බොහොම ස්තුතියි.